සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට සදහැවතුනි තුන් ලෝතලයටම ඒකාග්‍ර වූ අප මහා ලෝතුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයාගේ ධර්මාවබෝධය පිණිස දේශනා කොට වදාළ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය ලොවට sannivedanaya කරන්නා වූ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ තවත් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි සුපින්වත් අප කවුරුත් මේ සූදානම්ව සිටින්නේ. අද මෙම ධර්ම දේශනයේ පටිගත කරනු ලබන්නේ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ කොළඹ හෝකන්දර ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිටයි. ධර්ම ශ්‍රවණයට ප්‍රථම සදහැසිතින් යුක්තව සකසාගත් මල්වට්ටිය අතිගෞරවනීය දේශකයන්න් වහන්සේට අතකස්වා ලෝතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදහවත් පිරිසට මේ මොහොතේ මතක් කර සිටිනවා. සුපින්තුනි අද මෙම ධර්ම දේශනාව සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් සිදු කළා වූ පාදාභිවන්දන නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන මැදිරිය සඳහා වැඩමවා වදාළ අතිගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ වරකාපොළ හැලගල දංஓවිට අමරාවතිය සදහම් සෙනසුනේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි නම කියන්නට කැලණියේ අජිත නායක ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ ඊ타මත්ම නමස්කාර පූර්වකව සාදු නාදදී මැදිරිය සඳහා පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ උතුම් ධර්ම දානමේ පින්කම අද ලොවක් උදෙසා sannivedanaya කරන්නට සදැහැති බැතිපරදායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. නුගේගොඩ මාදිවැල පදිංචි තලගල පවුලේ ඒ පින්වත් පිරිස විසින් අරමුණු හැටියට ඉදිරිපත් කොටගෙන තිබෙනවා. මීට වසර 51කට පෙර විය වූ ඩේවිඩ් තලගල පියාණන්ට වසර 38කට පෙර විය වූ ඇඩ්ලින් වික්‍රමසිංහ මෑණියන්ට අනතුරුව අපවත් වූ අවසරයි නම කියන්නට නුගේගොඩ ආනන්ද ස්වාමීන් වහන්සේට බන්දුල ලයනල් උපාලි සොහිරන්ට ඥාති පුතුණුවන්ට නෑනා ස්වර්ණා සොහිරිය අසෝකා ඥාති දියණිය ජානකී යන අයට පින්පෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම දේශකයන්න් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටද මෙම දේශනයට සහාය දුන් හා සවන් දුන් සැමතට මේ කුසලය උතුම් වූ නිර්වාණය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධානතම අරමුණු හැටියට මේ සුපින්වත් පිරිස එකතු කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට ලෝක සත්‍යයේ ධර්ම අවබෝධයේ පිණිස මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන්නට පින්වත් ස්වාමීන් වහන්සේට ඊ타මත්ම නමස්කාර පූර්වකව ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිය සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්ඛවේ පුග්ගලා ලෝකේ උපච්චමානා උපච්ඡන්ති බහුජන හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති. උතුම් බුදුරුවනට උතුම් ධම්රුවනට උතුම් සංගරුවනට උතුම් තුනුරුවනට අප හැම දෙනාගේම ගෞරව ආදර නමස්කාරය වේවා. කරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, නුගේගොඩ මාදිවිල පදිංචි තලගල පවුලේ සදහැවතුන් තමයි අද දිදුල රූපවාහිනිය තුලින් ලෝකයටම ධර්මයේ sannivedanaya කිරීම පිණිස මෙම දම් දෙසුමට දායකත්වය ලබාගෙන තිබෙන්නේ. ඉතින් දම් දෙසුම ආරම්භයේදීම දායක සුපින්නත් ඔබ හැමතෙම අපි සෙත්පතා ආශිර්වාද කරනවා. මෙම ධර්ම දානමය කුසලය
පවුලේ සුපින්වත් ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමිතාවක්ම වෙත්වා කියලා. සදහැවතුනි මිනිස් හිත දියුණු කරන්න පුළුවන්. යම් කෙනෙක් අකුසල් කර්ම හේතුවෙන් විපාක හැටියට දුක්ඛිත නිරයේ උපන්නොත් ඒ නිරිසත්වයාගේ හිත දියුණු කරන්න බෑ. ඇයි? කර්මයෙන්ම ආවරණය වෙලා තිබෙන නිසා. විපාක නිසා ආවරණය වෙලා. තිරිසන් ලෝකේ ඉපදුනොත් පව් කරපු සත්වයා ඒ තිරිසන් හිත චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරක් දක්වා දියුණු කරන්න බෑ. මගේ තිරිසන් ලෝකේ විස්තරෙදි චතුරාර්ය සත්‍ය දක්වා දියුණු කරන්න බෑ කිව්වේ සත්තුන්ව පුහුණු කරලා විවිධ දේවල් කරනවනේ. දැන් අපි ගත්තොත් ලෝකේ පුරා පවතින පොලිස් දෙපාර්තමේන්තු සුනකයන්ගෙන් මේ අద్භූත රහසිගත මිනිස්සෙකුට හොයන්න බැරි දේවල් හොයා ගන්නවා. එතකොට මේ සත්‍යය තුළ යම්කිසි දියුණුවක් නැද්ද? දියුණුවක් තියෙන හැබැයි සීමා සහිතයි. දැන් ඔන්න රිලව් වගේ සත්තු ඉන්නවනේ. එයාට යම්කිසි දෙයක් කිව්වට පස්සේ ආයෙක කරනවා. නේද? විවිධ තව කුරුල්ලෝ වගේ සත්තු ඉන්නවා. ගිරව් වගේ සත්තු පුහුණු කරනවා. ඇතැම් සත්තුන්ට කතන හැකියාවත් යම් පමණකින් තිබෙනවා. නමුත් මේ ජීවිත ප්‍රඥාව කරා මෙහෙවන්නට හැකියාවක් නැහැ. ඇයි? කර්මයන් නිසා විපාක නිසා ආවරණය වෙලා. පෙරේත ලෝකෙත් එහෙමයි. පෙරේත ලෝකේ ස්වභාවයත් කර්මයන් නිසා විපාකයන් නිසා ඒ ප්‍රේතයන්ගේ සිත් ආවරණය වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරක් අත්දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම විස්තර කරනවා අක්කන කියන සූත්‍රයේදී. මේ බුද්ධ ශාසනයක් අහිමි වෙන අවස්ථා 8ක් තියෙනවනේ. එහිදී උන්වහන්සේ දේශනා කරනවා නිරයත්, තිරිසන් අපායත්, പ്രേත ලෝකයත් මේ අවස්ථා තුනත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වැහිලා යන අවස්ථා තුනක්. ඒ කියන්නේ අපාගත වීම. එහෙනම් අපාගත සත්වයන්ට මේ නිවන් මඟ අනුගමනය කරන්න පුළුවන්ද? චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන්ද? මාර්ගඵල ලබන්න පුළුවන්ද? හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිනිස්සුන්ට ලැබෙනවා. මිනිස්සුන්ට ලැබුණාට පස්සේ මිනිස්සු අතරත් ඉන්නවා විවිධ මේ බුද්ධි මට්ටම් තියෙන පුද්ගලයෝ. ඇතැම් අය ඉන්නවා මනුස්ස ලෝකෙ මිනිස්සු වෙලා ඉපදිලා පින්පව් විශ්වාස කරන්නේ නැහැ. එහෙම කෙනාටත් මේ ධර්මය වැඩක් වෙන්නේ නැහැ. ඇතැම් උදවිය ඉන්නවා මනුස්ස ලෝකෙ ඉපදිලා මිනිස්සෙක් හැටියට. හැබැයි ශරීරයෙන් මිනිස් බවක් තියෙනවා. මිනිස්සෙකුට වගේ හිතන්න බෑ. මන්ද මානසික. තේනවද? විකලාංග. ඒ කියන්නේ අත්පය, ඇස්පෙනීම්, ශ්‍රවණාබාධ. තේනවද? විවිධ ප්‍රශ්න නිසා මිනිස්සෙක් උනත් ශරීරයෙන් ඒ කෙනාට අර මේ වගේ ගැඹුරක් අත්දකින්නට මේ මිනිස් ජීවිතයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඇතැම් උදවිය ඉන්නවා බුද්ධිමත් නුවණ තියෙනවා. නමුත් සිව්වණක් පිරිස නැති පරිසරයක ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන්නේ නැති පරිසරයකයි ඉන්නේ. එහෙමුණත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් තියනවද? ප්‍රයෝජනයක් ලබා ගන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. පරිසරයක් නැහැ.
එතකොට දැන් බලන්න මේ අවස්ථා හැම එකකින්ම අපි අත්මිදලා ඉන්නවා. තවත් අවස්ථා තියෙනවා. ඔන්න කෙනෙක් ඉන්නවා සමාධි භාවනාව වඩලා සමාධි භාවනාවේ වඩනවා අන්තයට. ඕනම දෙයක අන්තයට ගියොත් මේ සාරය අත්දකින්න බෑ. දැන් භාවනාවේ වුණත් අන්තයට යනවා. භාවනාවේ අන්තයට යනවා කියන්නේ මේ gedara dure වැඩ කටයුතු කරන ගමන් භාවනා කරනවා කියන එක නෙමෙයි. සතරවන ධානයේ දක්වා තමන්ගේ හිත සමාධියක් තුල වඩලා සතරවන ධානයෙන් ඔබට අරූප ධාන වඩනවා. ආකාසානං ඡායතන අහලා තිනව නේද? විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියලා. ඒතර ඒව තමයි සමාධියේ අන්ත කියලා කියන්නේ. ඒතර ඒ තුලත් විපාක පිණිස කර්ම හැදෙනවා. එහෙම කෙනෙකුත් මරණින් මත්තේ ගිහිල්ලා උපදිනවා අසඤ්ඤ ලෝකවල. අසඤ්ඤ ලෝක කියලා කියන්නේ කල්ප 500,000 ආයුෂ. කල්ප. හරිද? කල්පය කියන එක ඔබ බණ අහද්දී අහලා තියෙන්නේ. උපමාවකින්නේ. කල්ප 500,000 ආයුෂ තියෙනවා. ඒතර බුදු කෙනෙකුගේ ධර්මයේ මේ වගේ ලෝකවලට sannivedana වෙන්නේ නැහැ. පැහැදිලිද? සුගතිය. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇතම් කෙනෙක් ඉන්නවා බුද්ධිමතෙක් හැටියට ඉපදිනවා. හොඳට හිතන්න පුළුවන්. සූක්ෂමව හිතන්න පුළුවන්. ඒ කාලේ බුද්ධ ශාසනයක් නැහැ අතුරුදහන් වෙලා. ඒ බුද්ධියත් එක්ක මෙයා මැරෙන්නේ නැද්ද? අවබෝධ නොකොටම මැරෙනවා. නමුත් මේ යුගයේ ජීවත් වෙලා ඉන්න අපිට තේරෙනවද? අපිට ලැබෙච්ච ලොකුම වාසිය තමයි යහපත්ව හිතන්න පුළුවන් හැකියාව. යහපත්ව හිතන්න පුළුවන් කියලා කියන්නේ අපිට තේරෙන්නේ නැද්ද මේක පිං පව් කියලා දෙකක් තියෙනවා කියලා? වැටහෙන්නේ නැද්ද? මේක පාපයක් නේ. මේක තමයි පින. මේක කරන්න හොඳ නෑ. මේක තමයි කරන්න ඕනේ. අපිට එහෙම මේ වෙන්කොට මේ ගොඩවල් දෙකකට දාලා මේක හඳුනගන්න බැරිද? ඒකට කියනවා හිතීමේ හැකියාව. අන්නේ හිතීමේ හැකියාව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට අපි පෙරලන්නේ. තේනවද? භාවිතා කරන්නේ. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒ හිතීමේ හැකියාව භාවිතා කරනකොට අපි මෙන්න මෙහෙම දෙයක්ත් කරන්න ඕනේ. නූපන් ශ්‍රද්ධාව උපදව ගන්න ඕනේ. තේරෙනවද? ශ්‍රද්ධාව කියන එක අරහත්ත්වයේ දක්වාම දියුණු කරන්න ඕන එකක්. එහෙනම් ශ්‍රද්ධාව දියුණු කරන්න තියෙන්නේ සෝතාපන්න වීම දක්වා නෙමෙයි. අරහත්ත්වයේ දක්වා. රහත් වුණාට පස්සේ රහතන් වහන්සේව හඳුනනවා අස්සද්ද කියලා. අස්සද්ද කියන්නේ ශ්‍රද්ධාවෙන් කළ යුතු හැම එකක්ම කරලා ඊතර වෙලා ඉවරයි. ඒ දැන් කෙලෙස් නැසුවට පස්සේ ආයි අමුතුවෙන් සද්ධාව වඩන්න කියලා එකක් නැහැ. සද්ධාවෙන් කළ යුතු දේ හැම එකක්ම කරගෙන ඉවරයි. අස්සද්ද කියලා කියනවා. එහෙනම් අපි මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට නූපන් ශ්‍රද්ධාව උපද්ද ගන්න ඕනේ. අපි තුල ඉපදිලා තියෙනවනේ යම් ශ්‍රද්ධාවේ මට්ටම් ප්‍රතිශතයක් හැටියට. ඉපදිලා තියෙන ශ්‍රද්ධාව ටික මොකද්ද කරගන්න ඕනේ? වැඩි කරගන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් නැති ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ, ඇති ශ්‍රද්ධාව වැඩි කරගන්න ඕනේ. ශ්‍රද්ධාව විතරක් නෙමෙයි. සිල්වත්කම්. නැති සීලය ඇති කරගන්න ඕනේ. දැන් අපි රැකපු නැති සිල් තියෙනවනේ. දැන් ගිහි ගෙදර ගත කරන හැටියට ඇතැම් විට ඔබ කියයි අනේ මට අට සිල් සමාදන් වෙන්නම බැරි වෙලා තියෙනවා. මං සිල් සමාදන් වෙලාම නැහැ. දැන් ඒක නැති සීලයක්නේ. දැන් ඔන්න ගිහි ගෙදර ගත කරන අයට දැන් සාමාන්‍යයෙන් මාසෙකට දවස් 4ක් වගේ බ්‍රහ්මචාරී වෙන්න පුළුවන් නම් තේරෙනවද? කියන්නේ විවාහක ස්වාමියාගේ බිරියගේ අතර තියෙන කායික සම්බන්ධයෙන් හරි මාසෙට දවස් 4ක් අත්මිදිලා බ්‍රහ්මචාරී වෙන්න පුළුවන් නම් ඒක මහා දමනයක්. තේනවද? ඒක මහා සංවරයක්. ඒක රහතුන් අනුගමනය කිරීමක්.
හැබැයි ඒ හේතුවෙන් පෞල් කඩාකප්පල් වෙන්නේ නැහැ. මොකද මේ ක්‍රමේ පෙන්වන්නේ බුදුවරු. බුදුවරු මධ්‍යස්ථයි. සමාජ සමතුලිතතාවය උන්වහන්සේලා මනාකොට දන්නවා. තේරෙනවද? මනාකොට දන්න නිසා තමයි සිංහලෝවාද සූත්‍රයේදී දේශනා කරන යුතුයකම් පිළිබඳව. දැන් හැම දෙයක්ම අනිත්‍යයි කියලා උන්වහන්සේ දේශනා කරනවානේ. සබ්බේ සංඛාරා අනිච්චා. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. මහණෙනි, අම්මට තාත්තට සලකන එකත් අනිත්‍යයි. අල්ලලා දාන්න. ස්වාමියා බිරියට, බිරිය ස්වාමියාට යුතුයකම් කරන එකත් අනිත්‍යයි. දරුවෝ දෙමාපිය දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන එක අනිත්‍යයි. ගුරුවරු ගෝලයන්ට, ගෝලයෝ ගුරුවරුන්ව පුදන එක අනිත්‍ය දෙයක්. තේරෙනවද? ඒ වගේම ස්වාමියා ඒ කියන්නේ සේව්‍ය සේවක ඔවුනොන්ගේ යුතුයකම් හුවමාරු කරගන්න එක අනිත්‍ය දෙයක්. අල්ලලා දාන්න. දායකයෝ පැවිද්දන්ටත් පැවිද්දෝ දායකයන්ට අනුග්‍රහ කරන එක අනිත්‍ය දෙයක්. අල්ලලා දාන්න. එහෙම දේශනා කළාද? නමුත් මේ හැම එකක්ම අනිත්‍ය නැද්ද? අනිත්‍ය තුල තමයි ගුණධර්ම දියුණු කරන්න තියෙන්නේ. පැහැදිලිද? අනිත්‍ය දහම තුල ගුණධර්ම දියුණු කරන්න තියෙන්නේ. එතකොට උන්වහන්සේ මේවා මේ එකින් එක අපිට කියලා දෙන්නේ අපේ ප්‍රඥාව දිනෙන් දින දියුණු වෙන්න ඕනේ. එතකොට අපි වර්තමානයේ තුල යම් උතුම් සීලයකට පැමිණලා නැත්තම්, දැන් උතුම් සීලය කියලා කිව්වේ මම ගිහි අය හැටියට පන්සිල්ම නෙමෙයි අටසිල් වගේ සීලයක්. හරිද? ඒත් අටසිල් තනිකරම රහතුන් අනුගමනය කොට කරන සීලයක් නේ. එතකොට අටසිල් වගේ දෙයකට හුරු වෙලා නැත්නම් ඒකට හුරු වෙන්න ඕනේ. අනේ නූපන් සීලයක් උපද්දගත්ත වෙනවා. දැන් ගිහි ගෙදර ඉන්න අය බහුල වශයෙන් කරන එකක් තමයි ආහාර අනුභවය. පාලනයක් නෙවෙයි. හැම තිස්සෙම මොනවාම හරි හදාගෙන කන එකක් තමයි තියෙන්නේ. අටසිල් ගත්ත දවසට ඒ ආහාර වලින් එයාව පාලනය කරනවා. කොහොමද පාලනය කරන්නේ? දවල් 12න් පස්සේ පහෝදා උදේ වෙනකම් ඝන ආහාර පාන මොකවත් ගන්න එපා. හරිද? පානීය පැන් වලින් යැපෙන්න අවශ්‍යම නම් වර්තමාන ක්‍රමයට ඝනකමට නැති පළතුරු විෂ ටිකක් ගන්න. ඝනකමට නෙමෙයි. අර ෆෘට් ජූස් කියන මට්ටමේ නෑ. ජූස් එක කියන එක වතුරක් නෙමෙයිනේ. ඒකේ තික් ගතියක් තියෙනවනේ. ගොරෝසු ගතියක්. ඒතර ගිහි කෙනා මාසෙට දවස් 4ක්වත් මේ විදිහට දිව සංවර කරනකොට ආත්ම දමනයක් ඇති වෙනවද නැද්ද? නැත්තම් මේ අපිට තියෙන විෂයක්. තේනවද? විෂය කියලා එකක් තියෙන්නේ. ඒ විෂය එන්නේ කෑමෙන් බීමෙන්. ඒ විෂය වැඩෙන්නම කෑම බීම නැද්ද? විෂය වැඩෙන්නම කෑම බීම උපකාර වෙන නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන්ට ආහාර පත්‍යවේක්ෂාවේදී මේ ආහාර ගන්නකොට නුඹලා හිතන්න කියනවා නේව දවාය. මේ ගැම්මක් ඇති කරගන්න නෙමෙයි දාන්නේ ගන්නෙ. නේව දව නේ මදාය. මේ කෑම අරගෙන මත් වෙන්න නෙමෙයි. දැක්කද? එහෙනම් කෑමෙන් ගැම්මක්, ජවයක්, මත්වීමක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ කියන්නේ ගැම්ම ඇති වෙන්නම අදාළ ආහාර පාන වර්ග තියෙනවා. ඒතර පොයි දවසට කරන්නේ ඒකෙන් යාව দমনය කරනවා. අන්න ඔබ ආරක්ෂා කරන්නේ නැති සීලයක් ආරක්ෂා කරා වෙනවා. දැන් අටසිල් සමාදන් වෙලා ඉන්නවා. හැබැයි 5ට හෝ 6ට පවාන්න නැගලා ගෙදර ගිහලා කනවා. හරිද? එතකොට ඒක මදි. ඒතර භාග සීලයක් ඒක. තේනවද? ඔබ කැමති ඔබට ලැබෙන දේවල් භාගයට ලැබෙනවා නන්ද සම්පූර්ණයෙන් ලැබෙනවා නන්ද? එහෙනම් සීලයත් භාගයට නෙමෙයි කරන්න ඕනේ. සම්පූර්ණයෙන් කරන එක. තේනවද? අපි පුරුදු වෙන්න ඕන එකක් තමයි කරන එක සම්පූර්ණයෙන් කරන්න. භාගයට නොකොට. ඒක අපේ ජීවිතවල හැම දෙයකටම වැදගත් වෙනවා. භාගයට නොකොට සම්පූර්ණයෙන් වැඩක් කිරීම. කියන්නේ කෑම කනවා පිගාන හොදන්නේ නැහැ. බත් එක බෙදාගෙන පිගානේ උපකාරයෙන් අනුභව කරන්න හොඳයි. අනුභව කරපු පිගානට කෙලෙහි ගුණ දක්වන්නේ නැහැ. තේරෙනවද? තේක බොන්න හොඳයි. තේක බිල ඉවර වෙලා කෝපය හොදන්න හොඳ නැහැ. ඇඳුම අඳින්න හොඳයි. තමන්ගේ විලිවහ ගන්න උපකාර කරපු ඇඳුම හොදන්න හොඳ නැහැ. ඇඳේ කොට්ටමෙන්ට පාවිච්චි කළ නිදියන්න හොඳයි.
ඒක ටිකක් අවුවට දාලා රත් කරන්න හොඳ නැහැ. මම පුංචි එකක් කියන්නේ. වාහනේ පදින්න හොඳයි. වාහනේ කිලුටුනාට පස්සේ වාහනේ හොද ගන්න හොඳ නැහැ. ඒ වෙලට වැඩේ කරගන්නවට මොකක් කියලාද කියන්නේ සමාජයේ? සාමාන්‍ය ඒ වෙලට වැඩේ කරගන්න මූණිච්චාවට ඔන්න මිනිස්සෙක් එනවා. අපි මේ මනුස්සයා කවුරු කියලාද කියන්නේ? අවස්ථාවාදියා කියලා කියනවා නේද? ගොඩක් තැන්වල තියෙන අවස්ථාවාදීකම. ඒක අපේ පිගානට, තේබුණ කෝප්පෙට, ඇද ඇතරිලි වලට, කොට්ට මෙට්ට වලට අපි පාවිච්චි කරන වාහනේට තේනවද? පුද්ගලයාට විතරක් නෙමෙයි. අවස්ථාවාදී බවක් තමයි මිනිස් තුළ තියෙන. අවස්ථාවාදීකම කියලා කියන්නේ සම්පූර්ණ බවක් නෙමෙයි, භාගෙට. අදාළ හරිය යනකම් විතරයි. හරිද? නමුත් බුදුරජාණන්සේගේ ධර්මයේ තුල අපි නූපන් සීලයක් උපද්ද ගන්න ඕනේ. ඉපදිලා තියෙනවනේ යම් සීලයක් ඒක වර්ධනය කර ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ එක පොයකට සිල් අරගෙන ගිය පොයටත් ඉතින් සිල් ගත්තානේ. මේ පොයට එක්ක මං යන්නේ. දැන් මේ කොවිඩ් නිසා ගොඩක් අය ගෙදරනේ සිල් ගන්න. ඉතින් ගෙදරට සිල් ගන්න එක හොඳයි. එහෙම තමයි පන්සල්ම යන්න හිටියොත් එහෙම අපි හිතමු අවුරුදු 5ක් ඇදෙනවා කොවිඩ්. හරිද? ඒතර බොහෝ විට දැන් පොය 4 සිල් ගන්න නැති නිසා ප්‍රධාන පොයට විතරනේ සිල් ගන්න අපි. එතකොට අවුරුද්දටම දවස් 12යි. 365න් දවස් 12යි 8 සිල් වගේ ගැඹුරකට අපි යන්නේ. ඒකත් භාගෙට. 6ට පවාරණය කළ සීලය. බලන්න අපිට කොච්චර වැරදිලාද කියලා. කියන්නේ කරන එක භාගෙට කරන්නේ. අවුරුදු 5ක් අපිට 8 සිල් ගන්න බැරි වුණා කියමුකෝ. අවුරුදු 5ක් අකණ්ඩව සිල් ගත්තොත් හැම පොයටම පොය 60යි. 12 වරක් 5 60යි. හරිද ගණන් හැදිල්ල? එතකොට දැන් කොවිඩ් ඇදෙනවා. පන්සල් යන්න බැරි වෙනවා. හරිද? මේක ඉක්මනට ඉවර වෙලා යයි අපි මේ උපකල්පනයක් කරන්නේ. එතකොට ඒ මාස 60ෙම 8 සිල් නැහැනේ. කොහෙද ඉතින් මේක නිසා යන්න බැරි වුණා, මේක නිසා යන්න බැරි වුණා, මේක නිසා යන්න බැරි වුණා. මේක නිසා යන්න බැරි වුණා කියන එක නිදහස කාරණයක් වෙනවද? කුසල් වඩන්න හේතුවක් වෙනවද? නෑ, ඒක පසුතැවීම. ඒක නීවරණයක්. ඒ නිසා නූපන් සීලය උපද්ද ගන්න ඕනේ, උපන් සීලය වර්ධනය කර ගන්න. මම ඒකට තවත් කාරණයක් එකතු කරන්නම්. රූපවාහිනී නැරඹීම, විනෝද ආස්වාද වැඩසටහන්. ඒක මාසෙට දවස් 4ක්වත් නොබලා ඉන්න. හැමදාම නෙමෙයි. මාසෙට දවස් 4ක්වත් ටෙලිනාට්‍ය, චිත්‍රපට, සංගීත වැඩසටහන් ප්‍රවෘත්ති. ඒකට දාගන්න. ප්‍රවෘත්ති කියන්නේ මහා අකුසල් ගොඩක්නේ. පව් කන්දක්නේ ප්‍රවෘත්ති කියන්නේ වර්තමානයේ තුල. තොරතුරු දැනගන්න ඕනේ. නමුත් අපි තොරතුරු වලට එහා එකකට යනවා. ගෙවල් වල ප්‍රවෘත්ති බල රණ්ඩු වෙනවා. ප්‍රවෘත්ති බල ඒක විග්‍රහ කරන්න හදනවා, ਵਿਚාරය කරන්න හදනවා. ඒතර කොහෙවත් යන ප්‍රවෘත්තියක් රණ්ඩු හටගන්නේ කොහෙද? ඒ රණ්ඩුව ටිකක් වර්ධනය වුණොත් ඊළඟ දවස් අපිට ඊළඟ නිවුස් එකේදී ඒක බලා ගන්න පුළුවන්. වෙන්න බැරිද? එහෙමයි වෙන්නේ. ඉතින් ඒක නිසා නූපන් සීලය උපද්ද ගන්න, උපන් සීලය තව තවත් වඩා වර්ධනය කර ගන්න. දහම් දැනුමත් එහෙමයි, ශ්‍රුතය. බණ අහලා නැත්තම් බණ අහන්න. ගොඩක් අහන්න බැරි නම් ටිකක් අහන්න. පැයක් බණ අහන්න බැයි නම් විනාඩි 45ක් අහන්න. විනාඩි 45ක් බණ අහන්න බැරි කෙනා පැය භාගයක් අහන්න. පැය භාගයක් බණ අහන්න බැරි කෙනා පැය කාලක් අහන්න. පැය කාලක් හරි ඇහුව වෙන්නේ නැද්ද? හැබැයි භාගෙට කාලෙට. නමුත් පුරුදු වෙන කෙනෙක් එහෙම ටික ටික හරි පටන් ගත්තට කමක් නැහැ. සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ තමයි මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වෙන්නේ. ඒ වගේ ටික ටික පටන් ගන්න. තේරෙනවද? අපි පෙර පාසලෙන් තමයි විශ්වවිද්‍යාලයේ දක්වාම අධ්‍යාපනය දක්වා ගියේ, ගමනක් ගියේ. පෙර පාසලෙන් පටන් ගත්තේ. ඒතර පෙර පාසලට ළමයා යනකොට අම්මා තාත්තා වැඩිහිටියෝ ගුරුවරු දන්නේ මෙයා මේ කැම්පස් යෑම දක්වාම දක්ෂ වෙන දරුවෙක් කියලා. නමුත් අනුපිළිවෙලින් ගමනක් ගියානේ. අනුපිළිවෙලින් ගමනක් ගියේ. එතකොට ඒ වගේ පින්නතුනේ අපි මේ ධර්මයත් අහපු නැති බණ අහන්න ඕනේ. තේනවද? බණ අහලා නැවත නැවතත් ඒ ධර්මය අපි හොඳටම තව තවත් ශ්‍රවණය කරන්න ඕනේ. නැවත නැවත ධර්මය අහනකොට අපි අවබෝධය ඍජු කර ගන්නට ඒක උපකාරයක් වෙනවා. දන්පැන් පූජා කරන එකත් එහෙමයි. තේනවද? පරිත්‍යාගය එහෙමයි. පරිත්‍යාගයට හුරු වෙලා නැත්නම් පරිත්‍යාගයට හුරු වෙන්න ඕනේ.
තේනවද? පරිත්‍යාගයට හුරු වෙන්න. කෙනෙක් කොහෙට හරි යද්දි නිකන් අතවනවන යනවට වඩා මොනවා හරි පොඩ්ඩක් අරන් යන එක වටිනවා. හරිද? මට නෑනේ කියලා නොගෙයින් ඉන්නවට වඩා චුට්ටක් හරි අරන් යන එක වටින්නේ නැද්ද? වටිනවනේ. දැන් සමහර හිතනවා ඒගොල්ලන්ට තියෙනවා. අපි මොකටද ඒගොල්ලන්ට උස්සයි යන්නේ? අනේ තියෙනව නෑ කියලා බලන්න එපා. අරගෙන යන්න. තේනවද? එයාට තියෙන නිසා අපි අර යන්න ඕනේ. ඒ කියන්නේ අපි යාගෙන් අරන් එමු කියන එකනේ. නෑ. කොච්චර දුප්පත් වුණත් අනුන්ගෙන් ගන්න බලාපොරොත්තු වෙන්න එපා. අනුන්ට දෙන්න අපේක්ෂාවෙන් එන්න. අනුන්ට දෙන්න Tamanට ලැබෙන්නේ නැද්ද විපාක හැටියට? දීමනාම තුලමයි ලැබීම තියෙන්නේ. ගැනීම තුල නෙමෙයි. ඒ නිසා පිනට හුරු වෙලා නැත්නම් පරිත්‍යාගයට හුරු වෙලා නැත්නම් පරිත්‍යාගයට හුරු වෙන්න. පරිත්‍යාගයට හුරු වෙලා ඉන්නවනම් ඒක තව තවත් වැඩි දියුණු කරගන්න. ප්‍රඥාවත් එහෙමයි. නූපන් ප්‍රඥාව උපද්ද ගන්න ඕනේ. ඉපදිලා තියෙන ප්‍රඥාව තව තවත් වැඩි දියුණු කරගන්න ඕනේ. මෙන්න මෙහිම කරාට පස්සේ අපේ මේ හිත දියුණු වෙනවා. මේ දියුණුව නිරේ නෑ. මේ දියුණුව තිරිසන් අපායේ නෑ. මේ දියුණුව පෙරේත ලෝකේ නෑ. මේ දියුණුව මිත්‍යා දෘෂ්ටික වුණොත් නෑ. මේ දියුණුව මන්ද මානසික වුණොත් ලබා ගන්න බෑ. මේ දියුණුව ලබා ගන්න පුළුවන් අපිට මේ අහම්බෙන් පුංචි අවස්ථාවක අපි ඉන්නේ. අපිට තියෙන්නේ අන්ධ වෙන ඇස්ද නැද්ද? බිහිරි වෙන කන්ද නැද්ද? ස්නායු දුර්වල වෙන මොළයක්ද නැද්ද? තේනවද? අතපය වළංගු නැති වෙන්න බැරිද? පුළුවන්. දැන් කෝමා එක වගේ තත්වයක් ආවොත් එහෙම හදිස්සි අනතුරක් වෙලා අපි පුළුවන් කාලේ කරගෙනත් නැහැ. අර වගේ අවස්ථාවකට ආවොත් කරන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. නිසා අනපේක්ෂිත ජීවිතයක්. අපේක්ෂා ගොඩක් අපි පොදි බැඳගෙන යන ගමනක ඉන්නේ. අනපේක්ෂිත ජීවිතයක අපේක්ෂා ගොඩක් පොදි බඳිනවට වඩා අපිට ධර්මයක් ලැබිච්ච වෙලාවේ මේක ටික ටික හරි පුරුදු කර ගැනීම තමයි බුද්ධිමත් මිනිස්සෙක් හැටියට කරගත යුත්තේ. මම මාතුකා කරගත්තා පුංචි දහම් පාඩයක්. අංගුත්තර නිකායේ ධර්මකාරණා දෙක බැගින් වදාළ දුක නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්. ද්වේමේ භික්ඛවේ පුද්ගලා ලෝකේ uppajjamana uppajjanti බහුජන හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. මහණෙනි, බොහෝ දෙනාගේ යහපත පිණිස බොහෝ දෙනාගේ සැපය පිණිස බොහෝ ජනයාගේ දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස යහපත පිණිස සැපේ පිණිස මේ ලෝකයෙහි උපදින පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. කී දෙනෙක්ද? පුද්ගලයෝ දෙදෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලයෝ දෙදෙනා අපන්නට පස්සේ මොනවද වෙන්නේ? මේ ලෝකේට බහුජන හිතාය බහුජන සුඛාය බහුනෝ ජනස්ස අත්තාය හිතාය සුඛාය. ඒ කියන්නේ බොහෝ ජනයාට යහපත උදා වෙනවා. බොහෝ ජනයාට සැප ලැබෙනවා. නේද? බොහෝ ජනයාගේ දෙවියන්ගේ මිනිස්සුන්ගේ ජීවිත දියුණු කරගන්න ලැබෙනවා. යහපත පිණිස සැපේ පිණිස පවතිනවා. මේ පුද්ගලයන් දෙදෙනා ලෝකයට පහළ වීම ඛතමේ ද්වේ. කවුද මේ පුද්ගලයෝ දෙන්න? තථාගතෝච අරහං සම්මා සම්බුද්ධෝ. ඔන්න පළමු පුද්ගලයා කවුද? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. රාජාච චක්කවර්ති චක්‍රවර්ති රජ්ජුරුවෝ රජතුමා. එහෙනම් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එහෙම නැත්නම් චක්‍රවර්ති රජ කෙනෙක් හරි මේ ලෝකයේ ඉපදුනොත් පහළ වුණොත් ඒකෙන් මේ ලෝකේ ඉන්න බොහෝ ජනතාවට බොහෝ ජනයාට හිත සැලසෙනවා, සැප සැලසෙනවා, ජීවිත දියුණු කරගන්නට ලැබෙනවා, සැනසීම ලැබෙනවා. දැන් මේ වර්තමාන පසුබිම තුල අපි හොයන දෙයක් තියෙනවා සැනසීම. අපි හොයන දෙයක් තියෙනවා සැපය. අපි හොයන සැපය, අපි හොයන සැනසීම අපි අපේක්ෂා කරන මට්ටමින් ලැබෙනවද?
අපේක්ෂා කරන මට්ටමින් 10%ක් හරි ලැබෙනවද? 90ක් කපලා කියන්නේ. 10%ක්වත් ලැබෙන්නේ සීමා සහිතයි. ඇයි? හාල් ගත්තොත් ආසනෙක්. කියන්නේ බට්ටික කන්න බෑ සැක නැතුව. ඔන්න පහුගිය කාලේ අහුණා මේ රතු කැකුළු හාල් වලට මේ ඒ කියන්නේ රතු කැකුළු කියන නම විතරයි සාමාන්‍ය හාල් වලට ඩයි එකක් දාලා. ඒක තමයි රෙඩ් රෝ කියලා දෙන්නේ. රතු කැකුළු කියලා. හරිද? දැන් කහ ගණන් ගියානේ. ගොඩාක් කහ ආවේ ඉන්දියාවේ. දැන් කහ නැති වුණා තියෙනව හැංගුවා. හංගලා ටික ටික එළියට දාලා ඒ කහ වලට දැම්මා කලවම් කරා මොනවද? තිරිඟු පිටි. පාන් පිටි. හරිද? පාන් පිටි කොහොමත් මගුණයි කියලා අපි දන්නවනේ. අපිට නැතුව බැරි වුණාට පාන් පිටි කොහොමත් මගුණයි. අතීත මහා තෙරපාණන් වහන්සේ නමක් කිව්වා සුදු හාල් සුදු සීනි සුදු පිටි තමයි කිව්වා මාර්ය තුන් දෙනා ලාංකික ජනතාවගේ. සුදු හාල් සුදු සීනි සුදු පිටි කියන්නේ පාන් පිටි. ඇත්තද නැද්ද? වෛද්‍යවරයෙක්ව අපි මොන ගහිලා channel කරලා උපදෙස් ගත්තොත් වෛද්‍යවරයා දෙන උපදෙස් මොනවද? සීනි කෑම නතර කරන්න ඔයා. පිටි කෑම නතර කරන්න. සම්බා ඔය සුදු වර්ගයේ හාල් කන්න එපා. හරිද? කියනවද නැද්ද? ඇයි? නැත්තම් ආවුස ඉක්මනින්ම අවසන් වෙන නිසා. දැක්කද? මේක අපි සැප හෙව්වට සැප පැතුවට සැප තියෙන යුගයක් නෙමෙයි. අපි සැප කියලා හිතනවා මේ AC එකක් හයි කර ගැනීම. පොළොව ටයිල් කර ගැනීම. හරිද? පොඩ ස්ලැබ් එකක් දාලා තට්ටු දෙක තුනක් ගේ ගොඩ නගා ගැනීම. හරිද? AC වාහනයක ගමනක් යාම. ෆුඩ් සිටි එකෙන් ගිහලා බඩු ගැනීම. හරිද? කොහේ හරි මේ shopping ගිහිල්ලා මොනවා හරි නේද? ඔය ඇඳුම් ටිකක් ගැනීම අපි මේකට මොකක් කියලාද කියන්නේ? සැප කියලා කියනවා. එතන සැපයක් නැත්තේ නෑ. එතන සැපයක් තියෙනවා. නමුත් එතන සැපයක් තිබ්බට ඒ සැපේ තියෙන්නේ පරිබාහිර සාධකත් එක්ක. ඔන්න අපි කියමු ඔන්න විදුලිය කප්පාදු වෙනවා. හරිද? විදුලිය කප්පාදු වෙනවා සති ගණන්. දැන් AC දාන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. දැන් උන වාහනවල දුවන්න අපිට තෙල් නැහැ. තෙල් නැව්වෙන්නේ නැහැ. දැන් තියෙනෝකෙම කෝටි 4ක 5ක වාහනයක්. දැන් ඔන්න මැද පෙරදිගින් මේ තෙල් එවන රටවල් වලින් තෙල් එන්නේ නැහැ. නැව් ස්ට්‍රයික් එකක්. දැන් කෝටි 4යි නෙමෙයි. අපි හිතුව රුපියල් ලක්ෂයක ස්කූටර් බයික් එකක් තියෙනවා කියලා. ස්කූටර් බයික් එකකට දුවන්න වෙන්නේ නැහැ. කෝටි 4ක 5ක ලොකු වාහනයකට දුවන්න වෙන්නේ නැහැ. ඇයි? ඒ සැපේ හැම විටම පරිබාහිර සාධකත් එක්ක පෑහිලා තියෙන එකක්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ සැපේ ලබා ගන්න කිව්වේ කොහොමද? පරිබාහිර සාධක තුලින්ද? තමා තුලින්ද? තමා තුලින් සැපයක් උපදින්න පුළුවන්. තමා තුලින් සැපයක් උපදිනවා කියන එක තමා තුල නැහැ. ඒකත් බාහිරින් තමයි ලබා ගන්නෙ. තේරෙනවද? ඒ බාහිරින් ලබා ගන්න එකට කියනවා තථාගත ශ්‍රී සද්ධර්මය කියලා. පැහැදිලිද? ඒකත් බාහිරින් ලැබෙන්නේ. නමුත් ඒක තාක්ෂණික මෙවලමකින් ලැබෙනව නෙමෙයි. ඒක පුද්ගලයෙක් විසින් sannivedanaya කරන එකක්. දැන් ඉතින් තාක්ෂණයේ ඔස්සේ අපිට මේ ධර්මයේ පැමිණෙනවා. දැන් අද මේ බණ අහන්නෙත් ඔබ රූපවාහිනියෙන්නේ. තේරෙනවද? නව තාක්ෂණය නිසා අපි මිනිස්සු ඉතින් ඒක යහපතට යොදාගෙන තියෙනවා. ඒක ගොඩක් වටිනවා. ඒ කොහොම වුණත් අපි හැම විටම අර පරිබාහිර සාධක මුල් කරගෙන සැප හොයන එක සීමා කරගන්න ඕනේ. දැන් බලන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා පුද්ගලයන් මත යැපෙන්න. ඔයා බය වෙන්න එපා. ඔයාට මම ඉන්නවා. කියනවද නැද්ද? එයා ඉන්නකම් හොඳයි. ඔයා බය වෙන්න එපා. ඔයාට මම ඉන්නවා. ඔයාට මම ඉන්නවා කියන ඒ මම සදාකාලික මමෙක්ද? සදාකාලික මමෙක් නෙවෙයිනේ. ඒ කියන తాවකාලික මමෙක්. පොරොන්දු ගන්න පොරොන්දු දෙන හැම දෙනාම తాවකාලිකයි සදාකාලික නෑ. පුද්ගලයෙක් මත යපුණාට පස්සේ මොකද වෙන්නේ?
ඒ පුද්ගලයා නැතුව බැරි වෙනවා අපිට. පුද්ගලයා අහිමි වේගන යනවා. ඒතර මොකද අපි අරගල කරනවා. රණ්ඩු සරුවල් කරනවා. ඇයි ඔයා මට එහෙම කරන්නේ? ඔයා ඉස්සර එහෙම කරේ නැහැ. දැන් ඔයා වෙනස් වෙලා. ඒක වෙන්නේ පුද්ගලයෙක් මත යැපෙන්න ගියාම. නමුත් අපේ ජීවිත අපි ප්‍රතිපදාවකට අනුහුරු කරගත්තොත් බාහිර පුද්ගලයා අපිත් එක්ක හිටියත් එකයි නොහිටියත් එකයි. පැහැදිලිද? ඇයි අපි පිළිවෙතක් තුල මේ හිත දියුණු කරලා තියෙනවා. එකෙන් අදහස් කරන්නේ කවුරුත් එපා ඔක්කොම යන්න ඔක්කොම මට තනි වෙන්න දෙන්න. එහෙම නෙමෙයි මේ කියන්නේ. පුද්ගලයෙක් මත යැපෙන කෙලෙස් සහිත ජීවිතයට වඩා ප්‍රතිපත්තියකට හැඩගස්සන ජීවිතය තුළ අපිට සැනසීම වැඩි. සැපේ වැඩි. සතුට වැඩි. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා ඒක තමයි අපිට ලබා දෙන්නේ. ඒතර බුදු කෙනෙක් පහළ වීම තුළ ඒකයි මෙතන මේ දේශනා කරන්නේ බොහෝ ජනයාට ජීවිත දියුණු කරගන්න ලැබෙනවා. හිත සැලසෙනවා, සැප සැලසෙනවා. ජීවිත අර්ථය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි. බණුනස් කොච්චර මධ්‍යස්ථයිද කියලා. දැන් අපිට යම් තත්වයක් ගොඩනගෙනකොට අඩුගානේ අපි අනිත් කෙනාගේ නමක්වත් කියනවද? නමක් කියන්නේ ඇයි නමක් කියන්නේ නැත්තේ? අපේ ලාභයට බෙදිලායි කියන බයට. එහෙම වෙන්නේ නැද්ද? ප්‍රශංසාව Tamanටම ගන්නවා. මමමයි කියන තැනට එනවා. නමුත් භාග්‍යවතුන් දේශනා කරනවා බොහෝ ජනයාට යහපත සැපත හිතවත්ව කටයුතු කරන තවත් එක්කෙනෙක් ඉන්නවා. කවුද ඒ කෙනා? රාජාච චක්කවර්ති. චක්‍රවර්ති රජතුමා. චක්‍රවර්ති රජතුමා කියන්නේ කවුද? දසරාජ ධර්මයේ කියන එක අහලා තියෙනව නේද? දසරාජ ධර්මයෙන් මේ ලෝකය පාලනය කරනවා. චක්‍රවර්ති රජකම කියන එක මේ ව්‍යවස්ථාවකින් ලැබෙන එකක් නෙමෙයි. ජනතා මනාපයෙන් ලැබෙන එකක් නෙමෙයි. රාජාණ්ඩු ක්‍රමයකට මේ පරපුරෙන් ලැබෙන දායාදයකුත් නෙමෙයි. දැන් රජ පෙළපත කියන එක පරපුරෙන් ලැබෙන්නේ. තාත්තා නැති වුණාට පස්සේ තාත්තගේ අයියට මල්ලිට හරි එහෙම නැත්නම් තාත්තගේ පුතාට හරි. නැත්නම් වෙන්නේ නැහැ කෙනෙකුට හරි. නැත්නම් පුරෝහිතයට හරි ලැබෙනවා. ඒක පරපුරෙන් ලැබෙන එක. හිතවත්කමට ලැබෙන එක. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එක ජනතා මනාපෙන් ලැබෙන්නේ. ප්‍රජාව තමයි තන්ත්‍රය, පාලන පැලැන්තිය තීරණය කරන්නේ. මෙයා තමයි රටට ගැලපෙන සුදුස්සා. මේ පිරිස තමයි සුදුසු. සභාවට යවන්න. ඒතර ජනතාව තමයි තීරණය කරන්නේ. චක්‍රවර්ති රජතුමා කියලා කෙනෙක් වගේ කෙනෙක් නෙමෙයි. අර බුදුවරු වගේ ලෝකේට කලින් කල පහළ වෙන්නේ පිනකට. ඒ පිනට පහළ වෙන කෙනා අපිට පව් දෙන්නේ නෑමයි. දැන් පාලකයෝ පිනට පහළ වෙනවා කියලා අපි හිතනවා. හරිද? අසවල් පාලකයා කියලා කියනව නෙමෙයි. ඕනම රටක මිනිස්සු ඒ පාලන පැලැන්තියේ බලයට අරගෙන හරිද? තමන්ගේ යුතුයකම් තේනවද? තමන්ගේ යුතුයකම ඉෂ්ට කරලා. තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන්නේ කොහොමද? හරි ලකුණෙන්ද, කතර ලකුණෙන්ද? ওই ලකුණ තමයි අපිට හිණියට හිටියේ. ওই ලකුණ වෙනස් කරන්න ඕනේ. ලකුණ වෙනස් කරා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. අපි තෝරන්නෙම හරියන්නේ නැහැ කියලානේ. කතාව ඇත්ත. කොට ටික් එක දාන්න ඕනේ. මෙහෙම ක්‍රොස් එක නෙමෙයි. තේරෙනවද? ටික් එක දාලා තමයි අදාළ කෙනාව තෝරන්න ඕනේ. තේරෙනවද? අපි එහෙම නෙමෙයි කරන්නේ. අපි දාන්නේ කතර මාස්. කතර ලකුණ. ඉතින් වැරදි විනිහ තමයි තියන්නේ. හැම විටම නෙමෙයි බොහෝ විට. ඉතින් ඒකෙත් හිතන්න දෙයක් නැද්ද? ඒකෙත් හිතන්න දෙයක් තියෙනවා. ඒකයි මම කිව්වේ ඒක. ඒ කොහොම වුණත් දැන් චක්‍රවර්ති රජ කෙනෙක් ලෝකෙට පහළ වෙද්දී පිනකට පහළ වෙන්නේ. පිනකට පහළ වෙන කෙනා පව් දෙන්නේ නෑමයි. චක්‍රවර්ති රජුව පහළ වුණාට පස්සේ එතුමාට ලැබෙනවා මාණික්‍ය 7ක්. සත්ත රතන සමන්නාගත කියලා කියනවා. ඒත් රත්න 7න් ලැබෙනවා පළවෙනි රත්නේ මේ චක්‍ර රත්නය කියලා. චක්‍ර රත්නය කියලා කියන්නේ කැරකි යන දිලිසෙන මණිකක් ලැබෙනවා. චක්‍රයක්. චක්‍රය කියන්නේ රවුම කියන එකනේ. එතකොට ඒ රත්නයේ කැරකි යම් දිශාවක් යනවා නම් ඒ යන දිශාවේ හැම කෙනාම ඒ රජුරවන්ට යටත් වෙනවා. පිනට කියන්නේ ඒකයි.
ඔන්න නැගෙනහිර දිශාවට යනවා. නැගෙනහිර දිශාවම යටත් වෙනවා. දිශාවම කියලා කියන්නේ දැන් අපි ලංකාවේ ගත්තොත් මේ දැන් අපි ගත්තොත් මේ රටේ මැද කියලා කියන්නේ මධ්‍යම කඳුකරේනේ. ඔන්න මහනුවර ඉඳලා 18 වංගු පැත්තෙන් අම්පාර පැත්තට යනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. සත් සමුද්‍ර තරණය කළ පෘථුවියේ යම් තාක්ද පෘථුවියේ ඉන්න මිනිස්සු යම් තාක්ද ඒ සියලු මිනිස්සු නැගෙනහිර ප්‍රදේශයේ ඉන්නවා නම් නැගෙනහිර කියන සම්මුතියේ ඉන්නවා නම් ඒ හැම දිනම චක්‍රවර්ති රජුන්ට යටත්. කොහොමද? පින කියන්නේ ඒකයි. ඔන්න අර චක්‍රය දකුණු දිශාවට කැරකි කැරකි එනවා. සමස්ත දකුණු දිශාවම රජුරවන්ට යටත් වෙනවා. ඔන්න බටහිර දිශාවට කැරකි කැරකි යනවා. සමස්ත බටහිර දිශාවෙම ඉන්න අය රජුරවන්ට යටත්. උතුරු දිශාවට කැරකි කැරකි යනවා. උතුරු දිශාවම රජුරවන්ට යටත්. හරිද? යටත් කියලා කියන්නේ ගහලා අල්ලනවා කියන එක නෙමෙයි. යටත් කරනවා කියන එක නෙමෙයි. පිනට යටත් වෙනවා. පිනට යටත් වෙන අවස්ථා නැද්ද? ඇතැම් මිනිස්සු ඉන්නවා අපිට බලපෑම් කළා නැහැ. වද දීලත් නැහැ. නීති දාලත් නැහැ. නමුත් අපි හදවතින්ම යටත් වෙන අය නැද්ද? ඒ යටත් වෙන්නේ ඇයි? ගුණයට. ආයුධ වලට වඩා ගුණයට යටත් වෙන්න බැරිද? ගුණය කියන එක අපි වසඟ කරන එකක්. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ අපි යටත් උනේ බුදුරජාණන් වහන්සේ අපිට මොන අපරාධයක් කරපු හින්දාද? බුදුරජාණන් වහන්සේ අපි යටත් වෙලා නැද්ද? ඇයි යටත් උනේ? ගුණයට. බුදුරජාණන් වහන්සේ වසඟුනේ ඇයි? ගුණයට. එහෙනම් ගුණය කියන එක දෙවි මිනිස් ලෝකයා වසඟ කරන එකක්. එතකොට චක්‍රවර්ති රජු දසරාජ ධර්මයෙන් සතර මායින් ඒ කියන්නේ නැගෙනහිර දකුණ බටහිර උතුර කියන මේ සතර දිසා අනු දිසා ධාර්මිකව පාලනය කරනවා. චක්‍රවර්ති රජු සමස්ත පෘථිවි වාසීන්ට කියනවා සතුන් මැරීමෙන් වළකින්න ඕනේ. ඔන්න ව්‍යවස්ථාව. ඒක තමයි ව්‍යවස්ථාව වෙන්නේ. මුළු පෘථිවියටම ව්‍යවස්ථාව. සොරකමින් වළකින්න ඕනේ. අනියම් සම්බන්ධතා වලින් වළකින්න ඕනේ. බොරුවෙන් වළකින්න ඕනේ. රහමෙර පාණෙන් වළකින්න ඕනේ. ඕක ලෝක ධර්මයක්. බුදුරජාණන් වහන්සේ පනවවදල් නීතියක් නෙමෙයි. පන්සිල් කියලා කියන්නේ ලෝක ධර්මයක්. ඒ ලෝක ධර්මය බුදුවරුත් පහළ වෙලා අපිට දේශනා කරනවා මෙන්න මේක අනුගමනය කරන්න. දැන් පන්සිල් කියලා කියන්නේ මාර්ගඵල ලබන්න පුළුවන් සීලයක්. ඒ නිසා මේ සීලෙට කියනවා ආර්යකාන්ත සීලය කියලා කියනවා. ඒක නිසා පින්නතොටි අපි දිනෙන් දින දියුණු වෙන්න ඕනේ. තේනවද? ඒ දිනෙන් දින දියුණු වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සැප සම්පත් දියුණු කරගන්නවා කියන එකම නෙමෙයි. අපි භෞතිකව ලෞකිකව දියුණු වෙන්න ඕනේ. දැන් ගිහි ගෙදර අය හැටියට භෞතිකව ලෞකිකව දියුණු වුනේ නැත්නම් අනුන්ගේ සැපේ දිහා බල බල ඉරිසියා කර කර ඉඳලා හරියන්නේ නැහැනේ. කවුරුවට ගෙනල්ලා දේවි. නේද? එහෙම අඩමාන්ට එහෙම බෑනේ. වෙන විදිහකට වේවි. එහෙම පුළුවන්ද? උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤ තස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස යසෝ බිවඩ්ඩති. ඒ යසස වැඩෙන්නේ නිකන් නෙමෙයිනේ. උත්තානවතෝ සතිමතෝ උත්සාහවන්ත වීම නිසා, කම්මැලි නොවීම නිසා, සිහියෙන් වැඩ කටයුතු කිරීම නිසා, පිරිසිදු ක්‍රියාකාරකම් වල යෙදීම නිසා, සුචිකම්ම නිසම්මකාරිනෝ මොලේ කල්පනා කරපු නිසා, අමාරුවෙන් වැටෙන තැන් වලින් ඈතට ගිය නිසා, ඈත් වෙච්ච නිසා නේද? සංයතස්සච ධම්ම ජීවිනෝ ආත්ම දමනය, ස්වයං විනය නිසා නේද? එතකොට තමයි අපිට අර ලෞකික වශයෙන් දියුණුවක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මේ භෞතිකව දියුණු වෙන්න ක්‍රමෙත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලෞකිකව දියුණු වෙන ක්‍රමෙ. හැබැයි උන්වහන්සේ එතනින් නතර වෙන්නේ නැහැ. දැන් සමාජ ක්‍රමයේ තමයි එතනින් නතර වෙලා. හරි. කාර් එක ගත්තා හරි. ගේ හැදුවා හරි. දැන් බබාලා හරි ඉගෙන ගන්නවා හරි. හරි. දැන් රට ගියා හරි. හරි හරි හරි. ඊට පස්සේ කියනවා දැන් ඉතින් අපි මලත් කමක් නැහැ. දැන් මාර්ගඵල ලැබලාද? සතර අපායන් නිදහස් වෙලාද? හිත දියුණු කරන්න ඕනේ උපරිමයෙන්ම දියුණු කරලාද? නෑ මේ අනිත් අයට වඩා රහට කෑම ටිකක් කාලා. මොනවාරි බීම ටිකක් බීලා. ගෙයක් හදාගෙන, වාහනයක් අරගෙන, පොඩ්ඩක් සැප විඳලා. ඒ සැපේ කියන එක මෙලොවින් පරලෝට යනවද? භෞතික සැපේ, ලෞකික සැපේ මෙලොවින් පරලෝට යන්නේ නෑ. මේ ජීවිතයේ බෙන්ස් කාර් එක යන කෙනා පව් කරලා තිරිසන් අපාය උපන්නොත්
ගැඩවිලෙක් වෙලා. දැන් එයාගේ නිවහන කොහෙද? පොළොවේ ඇතුළ පස්. දැන් එයාගේ අනුභවය හැම් බේකන් චීස් බටර් පුඩින්ද? පස්. ඕනෝකයි සසර කියලා කියන්නේ. සා ලෞකික සැපය ධාර්මිකව අත්පත් කරගන්න මහන්සි ගන්නවා වගේම ලෝකෝත්තර සැපය වන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා ඉපදිලා නැත්තම් උපද්ද ගන්නත් ඉපදිලා තියෙන ඒවා දිනෙන් දින වර්ධනය කර ගන්නටත් ඔබ හැම දිනාටම වාසනාව උදා වේවා. පුණ්‍යානුමෝදනාව. අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ නුගේගොඩ මාදිවිල පදිංචි තලගල පවුලේ සදැහැතියන් විසින්. ඉතින් පවුලේ හැමතෙම මෙම ධර්ම දානමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම පිහිටුපකාර වෙත්වා. දායක සුපින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මීට වසර 51කට පෙර වියෝ වූ ඩේවිඩ් තලගල පියාණන්ට, මීට වසර 38කට පෙර වියෝ වූ ඇඩ්ලින් වික්‍රමසිංහ මෑණියන්ට, ඒ වගේම අපවත් වී වදාළ නුගේගොඩ ආනන්ද ස්වාමින් වහන්සේට වගේම බන්දුල ලයනල් උපාලි යන සොයුරන්ටත් ඥාති පුතුණුවන් නෑනාවන ස්වර්ණා, අශෝකා සහෝදරිය, ජානකී ඥාති දියණිය යන නම් සඳහන් කළ අයට විශේෂ වශයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට මෙන්ම නම් සඳහන් නොකළ යම්තාක් ඥාතීන් වෙත්නම් මව් පාර්ශවයන්ගෙන් පිය පාර්ශවයන්ගෙන් ස්වාමි බිරියන්ගේ පාර්ශව වලින් ඒ හැම දිනාටද මේ පින් අත්පත් වෙත්වා. සාංශාරික ඔබගෙන් පින් බලාපොරොත්තු වෙන සිටින යම්තාක් පිරිස් වෙයි නම් ඒ ඇත්තෝද මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වෙත්වා කියලා පින් පමනුවමු. ධර්මදේශක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝ රත්නයටත් මෙම දම් දෙසුම සංවිධානය කිරීමේදී නොඑක් අයුරින් සහාය දුන් හැමටත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටමත් මෙම කුසල බලයෙන් උතුම් නිර්වාණ අවබෝධය ලබන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් පොදුවේ අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් පරලෝක වශයෙන් අනුමෝදන් වෙත්වා. රටදෑ සමය වෙනුවෙන් දිවි පිදූ පැවිදි උතුමන්ට අභිහිත රණවිරුවන්ට ලෝකේ පුරා කොවිඩ් වසංගතයේ හේතුවෙන් ජීවිත වලින් සමුගත් ලක්ෂ සංඛ්‍යාත හැම දිනාටද මේ හැම පිනක්ම සසර දුක්ගිනි නිවා ගැනීම පිණිසම හේතු වාසනා වේවා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් දිදුල මාධ්‍ය ජාලයේ ගරු නිර්මාතෘවර නායක සභාපති ස්වාමින් වහන්සේටත් මාධ්‍ය ආයතනයේ සේවයේ නිරත සියලුම මහත්ම මහත්මීන්ට වගේම ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ හැම දිනාටමත් අපගේ දෙමව්පිය වැඩිහිටි ඥාති හිතයිසින් සියලු දිනාටමත් මේ හැම පිනක්ම නිවන් සුව පිණිසම පවතිවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සුපින්වතුනි, මෙතෙක් වෙලා මේ උතුම් ධර්මදේශනය අපට අපගේ ජීවිතවලට මැනවින් පහදා දුන් අතිගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි ධර්ම කටයුතු වල නියැලෙන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නාදදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
ඒ වගේ මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා ද සදැහැති ප්‍රතිපද දායකත්වයෙන් කටයුතු කළ තලකල පවුලේ ඒ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් යහපත් බලාපොරොත්තුන් යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා යන ඒකායන ප්‍රාර්ථනාව ඇතිව ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත උතුම් වූ ධර්ම දේශනය මෙතින් සමාප්තියට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.